විශේෂයෙන්ම අද දිනේදී අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියට මේ මාධ්‍ය හමුව සූදානම් කළේ අන්තර්ජාලය හරහා සහ Facebook මගින් රටේ වර්තමානයේ ඇති වෙලා තියෙන COVID-19 වසංගතයට අදාළව ආණ්ඩුවේ ක්‍රියාමාර්ග අතරේ විශේෂයෙන්ම ජන ජීවිතයට ජනතාවට බලපාන ආර්ථිකයට බලපාන එදිනදා ජීවිතයට බලපාන ප්‍රධාන ගැටලු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කරන්න. මේකදී විශේෂයෙන්ම අපි දන්නවා මේ මාස එකහමාරකට වැඩි කාලයක් මේ වෙන විට අපේ රටේ සමස්ත ජනතාව විශාල පීඩාවකට පත් වෙලා ඉන්නවා. උන්ගේ රැකියා අවස්ථා හිමි වෙලා තියෙනවා. ආදායම් මාර්ග අවස්ථා හිමි වෙලා තියෙනවා. ඒක මහා පරිමාණ වෙන්න පුළුවන්, සුළි පරිමාණ වෙන්න පුළුවන් හැම කෙනාගේම. ත්‍රිවීල් රියදුරාගේ ඉඳලා උපකාරක පන්තිය උගන්වන ගුරුවරයාගේ ඉඳලා ඉදිකිරීම් කර්මාන්තයේ ව්‍යාපාරිකයාගේ සිට අත්උදව් දෙන කෙනා දක්වා හැම කෙනාගේම ජන ජීවිතේ අඩාල වෙලා තියෙනවා. අදටත් 43000කට වැඩි පිරිසක් මේ කොළඹ බස්නාහිර පළාතේ හිර වෙලා ඉන්නවා. වතුකරේ ජනතාවට දෛනික ජීවිතය කරගන්න බැරි වෙලා තියෙනවා. සමස්ත ජනතාවම අද නිවාස අඩස්සියේ ඉන්න මට්ටමක් තමයි තියෙන්නේ වරින් වර සුළු සහනයක් හැටියට ඇඳිරි නීතිය ඉවත් වුණාට. එතන මෙන්න මේ ජනතාවගේ ජන ජීවිතයේදී සෞඛ්‍ය ආරක්ෂාව වගේම ඔවුන්ගේ ආදායම් මාර්ගය, ඔවුන්ගේ එදිනෙදා පැවැත්ම, ඔවුන්ගේ ආහාර වේල ගැනත් වගකීමක් ආණ්ඩුවට තියෙනවා. නමුත් අපට පේන දේ තමයි ආණ්ඩුව තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව කටයුතු කරමින් ඉතා ඉක්මනින් මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය වෙනුවෙන් එක පැත්තකින් මේ වසංගතයට අදාළව ගන්න ක්‍රියාමාර්ගත් විකෘති කරමින් ඉන්නවා. වරින් වර විවිධ විකෘති කරන ජනතාවට තේරුම් ගන්න බැරි චක්‍රලේඛ නියෝග ඇඳිරි නීති ක්‍රියාත්මක කිරීම පැනවීම හරහා. ඒ වගේම තමයි ආර්ථිකයේ පැත්තේ ගත්තත් එවැනිම ජනතාවට අදාළ නොවන එක්ක ජනතාව පීඩාවට පත් වෙන ආකාරයේ යෝජනා ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒකේ හොඳම නිදසුන තමයි උදාහරණය තමයි දැන් මේ වෙනකොට ආණ්ඩුව මීට කලින් පනවපු මිල පාලනයන් ගණනාවක් දැන් ඉවත් කරලා තියෙනවා. විශේෂයෙන් ඔබ අපි කවුරුත් දන්නවා ආණ්ඩුව ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉතා ශීඝ්‍රයෙන් පහළ යද්දී ලංකාවේ තෙල් මිල අඩු කරන්නේ නැතුව ඒ තෙල් මිල ලෝක වෙළඳ පොලේ පහළ යෑමේ සහනය ජනතාවට දෙන වෙනුවට ආණ්ඩුව තර්කයක් නිර්මාණය කරා ඒක සැමන් වලින් පරිප්පු වලින් දෙනවා කියලා. ඒ නිසා සැමන් සහ පරිප්පු වලට පාලන මිලක් යෝජනා කරා. ඒ පාලන මිල අනුව තමයි සැමන් පරිප්පු රුපියල් 100ට සහ රුපියල් 65ට ගන්න සැලැස්ුවේ. ඒක ඇත්තටම ඒ ජනතාවට විශාල සහනයක් වෙච්ච නිසා තමයි අපි පහුගිය දවස්වල දැක්කේ සුළු වෙලාවකට හරි ඇඳිරි නීති ඉවත් කරාම ඒ ඇඳිරි නීති ඉවත් කරපු ජනතාව ගිහිල්ලා එක්කෝ ෆාමසි පොලිමේ ඉන්නවා නැත්නම් සම්පකාරේ සතොසේ පොලිමේ ඉන්නවා. සතොසට මේ තරම් මිනිස්සු පෝලිං ගහිලා සමාජයේ මුළු ඇඳිරි නීතිය පනවපු ඉවත් කරපු කාලය පුරාම වැඩි කාලයක් ඉඳලා තියෙන්නේ සම්පකාරේ පොලිමේ සතොසේ පොලිමේ. ඒකට හේතුව තමයි ඒ සහන මිලට හම්බෙච්ච පරිප්පු කිලෝ දෙකත් සැමන් ටින් එකත් මේ වෙලාවේ හැටියට ජනතාවට විශාල සහනයක් වුණා. හැබැයි දැන් ලෝක වෙළඳ පොලේ තෙල් මිල තාමත් අඩු වෙමින් තියෙද්දි ආණ්ඩුව දැන් ඊයේ පෙරේද හදිස්සිය මොකද කරේ? සැමන් සහ පරිප්පු වලට තිබිච්ච ඒ සහනය ජනතාවගෙන් ඉවත් කරා. ඒතර දැන් අපට ආණ්ඩුවෙන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි ආණ්ඩුව මේ සහනේ දුන්නේ ජනතාවට ලෝක වෙළඳ පොලේ තෙල් මිලේ සහනේ දෙන්න නම් දැන් ලෝක වෙළඳ පොලේ තෙල් මිල තාම වැඩි වෙන්නේ නැතුව තියෙද්දි මේ සහනේ ඉවත් කරේ මොන තර්කයටද අනුවද කියලා. මේ සහනය ඉවත් කිරීම ආණ්ඩුව දැන් සාධාරණීකරණය කරන්නේ මොන පදනමින්ද? මොකද තාම ජන ජීවිතේ වෙනසක් වෙලා නැහැ. තාම බස්නාහිර පළාතේ සම්පූර්ණ වශයෙන්ම ඇඳිරි නීතිය පනවපු දවසේ ඉඳලා අද වෙනකන් ඇඳිරි නීතිය එහෙම ක්‍රියාත්මක වෙනවා. බස්නාහිර පළාතේ හිර වෙච්ච මිනිස්සුන්ට තාම ගමට යන්න විදියක් නැහැ. ඇඳිරි නීති ඉවත් කරත් තාම ඇඳිරි නීති ඉවත් කරපු රටේ අනිත් දිස්ත්‍රික්කවල ජන ජීවිතය යථා තත්ත්වයටපත් වෙලා නැහැ. ඔවුන් ව්‍යාපාර ආරම්භ කළා නැහැ. ගොවිතැන් කඩවතු විනාශ වුණා විශාල ප්‍රමාණයක්.
වගාව අලෙවි කරගන්න බැරි වුණා ගොවි ජනතාවට. ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ ජන ජීවිතයේ තාම යථා තර්කයටපත් නොවි. ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩිවීමකුත් සිද්ධ නොවි. ආණ්ඩුව මොන හේතුවක් නිසාද සැමන් සහ පරිප්පු වලට තියෙන ඒ පාලන මිල ඉවත් කරේ? කාට සහන දෙන්න හිතාගෙනද? ඊළඟට ප්‍රශ්න තමයි සීනි වලටත් ඒ වගේමයි. රුපියල් 100කට සීනි වලට පාලන මිලක් තිබුණා. අද ඒක ඉවත් කරලා තියෙනවා. දැන් වෙළඳ පොලේ සීනි කිලෝ එකක් ගන්න රුපියල් 140යි. ඒතර මෙන්න මේවා ජනතාවගේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල්. ඒවා යම් සහනයක් වුණ බව තමයි අපි දැක්කේ. ජනතාව විශාල වශයෙන් පෝලිං වෙලා පෝලිමට ගිහිල්ලා ඇඳිරි නීති ඉවත් කරන පැය කිහිපෙට හරි සම්පකාරයෙන් සතුටෙන් ඒව ගත්තේ. ඒ වගේම හාල් වලට රුපියල් 90ක පාලන මිලක් පහුගිය දවස්වල ආණ්ඩුව යෝජනා කරා. ඒක යම් ප්‍රමාණයකට ජනතාවට සහනයක් වුණා ඒ වෙලාවේදී. නමුත් අද හාල් ඒ රුපියල් 90 පාලන මිලට ගන්න නැහැ. වෙළඳ පොලේ නැහැ. අද සම්පකාරය ගැන යම්කිසි විශ්වාසයක් සාමාන්‍ය ජනතාව අතර ගොඩ නැගුණා පහුගිය කාලේ. අපි දන්නවා ප්‍රාදේශික සම්පකාර ගණනාවක අලවිය වැඩි වුණා. මොකද සම්පකාර අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනයක් බවට පත් වුණා වගේම මේ හාල් ටික, පරිප්පු ටික, සමන් ටින් එක, සීනි ටික මිනිසුන්ට ගන්න සහනයක් වුණා. අනිකුත් දේවල් වලට අමතරව මේක විශාල සහනයක් වුණා. දැන් ආර්ථිකයේ යථා තත්ත්වයටපත් වෙනෝ නම්, ජන ජීවිතයේ යථා තත්ත්වයටපත් වෙනෝ නම් දැන් ගෙවල් වල හිර වෙලා හිටපු මිනිස්සු ලබන 11 වෙනිදායින් පස්සේ යම්කිසි ක්‍රියාවලියකට ගේන්න ආණ්ඩුව උත්සාහ කරනවා නම් එතකොට ඒ ජනතාවට ආදායමක් නැතුව තව වැඩිපුර වියදම් කරන්න සිද්ධ වෙනවා. මොකද ඇඳිරි නීතිය දාලා තියෙන වෙලාවේ ත්‍රිවිල් එකේ ගියේ නැහැ, බස් එකේ ගියේ නැහැ, කෝච්චියේ ගියේ නැහැ. ගෙදර හිටියා තමයි. ඒ වෙලාවෙත් යම්කිසි පීඩනයක් තිබිච්ච නිසා තමයි ආණ්ඩුව මේ සහනය දුන්නේ. හැබැයි දැන් ඉදිරියේ තමයි ජනතාව තව පීඩනයටපත් වෙන්නේ. එතකොට අතේ සල්ලි නැතුව, වියදම් කරන ක්‍රමයක් නැතුව, ආදායම් මාර්ගයක් නැතුව, මොකද ඕනම කෙනෙක්ගේ ආදායම් මාර්ගයක් හැදෙන්නේ තව මාස කිහිපයක් ගියාට පස්සේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ආණ්ඩුව ඇත්තටම පාලන මිලක් සහනයක් මිනිසුන්ට දෙන්න ඕන වෙලාවේ අපට පේනවා දැන් ආණ්ඩුව ඒක ඉවත් කරමින් ඉන්නවා. ඒක ඉතා බරපතල තත්ත්වයක්. ඒක හොඳ උදාහරණයක් ගන්න දැන් ලෝක වෙළඳ පොලේ තෙල් බැරලයක් ඩොලර් 130ට තියෙන කොටත් අපේ රටේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 137යි. ඩීසල් ලීටරයක් රුපියල් 104යි. එතකොට ලෝක වෙළඳ පොලේ තෙල් බැරලයක රුපියල් වගේ ගත්තොත් සාමාන්‍යයෙන් ඩොලරයට සාපේක්ෂව රුපියල් 175යි කියලා හිතලා ගණන් හැදුවත් ආසන්න වශයෙන් බැරල් එකට තිබුණා රුපියල් 22750. හැබැයි ශීඝ්‍ර ලෙස මේ මිල පහළ ගියා. පහළ යෑම නිසා දැන් තෙල් බැරලයක් ඩොලර් 10ත් 15ත් අතර ගානට අඩු වෙලා තියෙනවා. එතකොට ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් වියදමෙන් හිතුවොත් රුපියල් 1950ක් රුපියල් 2000ක් වගේ ගානකට තමයි යන්නේ වියදම අපේ රටට. ඒ අර 22750ට තිබිච්ච එක දැන් 1950ට අඩු වෙලා තියෙනවා. ඒ අඩු වෙලා තියෙන වෙලාවේ තමයි ආණ්ඩුව තර්ක හැදුවේ පරිප්පු වලින් සැමන් වලින් මේ සහන දෙනවා කියලා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? පරිප්පු සැමන් වලට තිබිච්ච සහන ආධාරේ ඉවත් කරලා තියෙනවා. එතකොට ඒ ඉතුරු වෙන මුදල් ඒ ආණ්ඩුවට ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වීම නිසා ඉතුරු වෙන ප්‍රතිලාභය කොතනටද යන්නේ? කවුද ගන්නෙ? ඒක ජනතාවට දෙන්නේ නැත්තම් නැවත සැමන් වලට පරිප්පු වලට තිබිච්ච පාලන මිල ඉවත් කරා නම් දැන් ආණ්ඩුවේම තර්කය අනුව මේක ලෝක වෙළඳ පොලේ තෙල් වල සහන ආධාරය දෙන්න නම් නිර්මාණය කරගත්තේ. අපිට අහන්න තියෙන සාධාරණ ප්‍රශ්නේ දැන් මේ තෙල් වල සහන ආධාරය යන්නේ කොතනටද? ඒක හොඳට ඔප්පු වෙනවා. මෙන්න මේ දැන් ගිය සතියේ 2019 අවුරුද්දට අදාළව මහ බැංකුව වාර්තාව ඉදිරිපත් කළා. දැන් ඒක වෙබ් අඩවියේ තියෙනවා. මේ මහ බැංකුව වාර්තාවේ 25 වෙනි පිටුවේ ආණ්ඩුව කියනවා වෙළඳ පොලේ සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති khනිජ තෙල් මිල ගණන් වලින් ප්‍රතිලාභ ලැබමින් මාස 6ක් තුල රුපියල් බිලියන 200ක එන කෝටි 20000ක මුදලක් රැස් කිරීමේ ඉලක්කය ඇතුව රජය විසින් ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිහිටුවනු ලැබිය. දැන් ආණ්ඩුව මේ ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලක් පිහිටවලා තියෙනවා. ඒතර ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලෙන් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා කෝටි 20000ක් එකතු කරගන්න. ඒතර ආණ්ඩුව කලින් කිව්වේ එහෙම කතාවක් නෙමෙයි. ආණ්ඩුව කිව්වේ මේ තෙල් ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙනවා. ඒ තෙල් මිල අඩු වෙන එකේ සහනය
අපි දෙනවා ජනතාවට පරිප්පු වලින් සැමන් වලින්. හැබැයි දැන් කියන්නේ ඒ සහනය ඉන්ධන මිල ස්ථායීකරණයේ අරමුදලට එකතු කරගන්නවා. ආණ්ඩුව ටිකක් එකතු කරගන්නවා. ඉන්දියානු IOC සමාගමට ඉතුරු ටික යවනවා. මේක තමයි ඇත්ත කාරණාව. ඒ ඇත්ත කාරණාව තමයි මහ බැංකු වාර්තාවේ 25 වෙනි පිටුවේ කියන්නේ. එදා ඊටා පැහැදිලිව අපි ආණ්ඩුවට බල කරනවා වහාම මේ ජනතාවගේ අමාරුම වෙලාවේදී අත්හරින්න එපා මේ ජනතාවට ලබා දෙන සහනය. ඒක මේ වෙලාවේ ආණ්ඩුව එකතු කරගෙන අරමුදලක තියාගෙන ඉස්සරහදී මොනා කරයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේක මේ මොහොතේ ජනතාවට අයිති දෙයක්. මොකද විශේෂයෙන්ම අද මම නැවතත් කියන්නේ ජන ජීවිතේ සම්පූර්ණ අඩාල වෙලා තියෙන්නේ. ඇත්තට හරිනම් මේ ඉන්ධන මිලේ සහන ආධාරයෙන් අද ත්‍රිවිල් රියදුරාට ආදාය මාර්ගයක් නැති උපකාරක පන්ති ගුරුවරයාට ළමයි ප්‍රවාහනය කරපු වාහනෙන් ළමයි හෙට මෙහෙට ගෙනිච්ච ඉස්කෝල වලට ප්‍රවාහනය කරපු අයට ඉදික්‍රීම් කර්මාන්තේ ජීවත් වෙච්ච අයට කම්මල් කර්මාන්තේ රිදී කර්මාන්තේ විවිධ පිත්තල වැඩ කර්මාන්ත වල ජීවත් වෙච්ච මිනිස්සුන්ට අත්උදව් දුන්න මිනිස්සුන්ට දෛනික ආදාය මාර්ග හොයපු මිනිස්සුන්ට ස්වයං රැකියා කරපු මිනිස්සුන්ට සැලුන් එකක් දාගෙන කොණ්ඩේ කප්පු මිනිස්සයාට ආණ්ඩුව මේ සහන ආධාරයක් දෙන්න ඕන. සහනයක් දෙන්න ඕන. ආණ්ඩුවට ඒකටයි මේ මුදල් හරිනම් මේ ලෝක මට්ටමෙන්ම තෙල් මිල අඩුවීමෙන් ඇතිවෙච්ච සහනය යොදා ගන්න තිබුණේ. ඒක දෙන්න ආණ්ඩුවට තිබිච්ච එක ක්‍රමයක් හැටියට ආණ්ඩුව යෝජනා කරා නම් භාණ්ඩවල මිල අඩු කරලා ඒක ලබා දෙන එක. ඒක ජනතාවටත් සහනයක් වෙච්ච බව අපි දැක්කේ ජනතාව කොච්චර පොලිමේ හිටියද කියලා. අද ආණ්ඩුවේ සහනය උදුරගෙන තියෙනවා. ආණ්ඩුව ඒක තෙල් අරමුදලකට ගෙනියන්න උත්සාහ කරමින් ඉන්නවා. සමහරවිට මේ තෙල් අරමුදල පාවිච්චි කරන්න ඊළඟ මැතිවරණ අරමුදලකට වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒක අපි ජනතාවට අවධාරණය කරනවා. ඊළඟට දැන් මේ රුපියල් 5000 බෙදීමේ කතාව. ආණ්ඩුව අපි දැක්ක පහුගිය දවස්වල කිව්වා නැවත වතාවක් මැයි මාසෙටත් රුපියල් 5000 දෙන්න තීරණය කළා තියෙනවා කියලා. හැබැයි අපි දැක්ක දේ තමයි පහුගිය රුපියල් 5000 දෙනකොට ආණ්ඩුව ඒක ජනතාවට සහනයක් වෙනුවට අසහනයක් බවට පත් කරා. ඒක දේශපාලන මෙවලම බවට පත් කළා. ගමේ කොට්ටාසේ පොදු ජන පෙරමුණේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා ගෙදරට ගිහිල්ලා වැඳලා ඒක ගන්න ඉල්ලන්න සිද්ධ වෙන මට්ටමට ඒකපත් කරා. ඒ නිසා ග්‍රාම නිලධාරීවරු වැඩ වර්ජනය කරන්න පටන් ගත්තා. රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයටපත් වුණා. ඒ නිසා විශේෂයෙන්ම ආණ්ඩුව උත්සාහ කරේ දෙන්න බැරි දෙයක් අපි මේ දෙන්නේ. මේ වෙලාවේ දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. දෙන්න බැරි දෙයක් දෙන්නේ. මේක රත්තරන් වගේ වටිනවා. 5000ට 50000ක වටිනකමක් හැදුවා. හදලා ඒක අර පොහොට්ටුවේ മന്ത്രിගේ බූදලෙන් දෙන බවට තමයි තහවුරු කරන්න උත්සාහ කරේ ගම්මට්ටමේදී. ඇතරම සමාජ ජාලවල ක්‍රියාකාරීත්වය නිසාත් ඇතම් මාධ්‍ය යම් ප්‍රමාණයකට සාධාරණව මේවා රටට ඉල්දරව් කරපු නිසාත් අපි මේ වෙනුවෙන් යම් හඬක් නගපු නිසාත් ආණ්ඩුවට ආණ්ඩුවේ දේශපාලන කූට ජාවාරම උපක්‍රමය භාණ්ඩාගාරයේ සල්ලි තමන්ගේ පොහොට්ටුවේ සල්ලි හැටියට බෙදන ක්‍රමේ යම් ප්‍රමාණයකට පාලනය වුණා. නමුත් එයින් පීඩාවටපත් වෙච්ච අය ගොඩාක් තාමත් ඉන්නවා. විශේෂයෙන්ම ආණ්ඩුව කිව්ව ආකාරයට අනුපවුල් වලට මේක ලබා දුන්නේ නැහැ නිවැරදි විදියට. ඊළඟට ගොවි විශ්‍රාම වැටුප් ලැබෙන අයට ගොවි විශ්‍රාම වැටුපෙන් ලැබෙන ප්‍රතිලාභය රුපියල් 2000 නම් ඉතුරු මුදල හැටියට තමයි තව 3000ක් එකතු කරලා මේ 5000 දුන්නේ. දීවර විශ්‍රාම වැටුප් ලාභීන්ට දුන්නෙත් එහෙමයි. දීවර ජනතාව විශ්‍රාම වැටුපට දායක වෙනවා. දායක මුදලෙන් මාසිකව ඔහුට ලැබෙන 2000ක් ඉතුරු 3000 තමයි දුන්නේ නැතුව 5000 දුන්නේ නැහැ. ගොවි විශ්‍රාම වැටුප් දීපයට දුන්නෙත් එහෙම තමයි. එහෙම තෝරා ගැනීමක් සිද්ධ කරලා තිබුණා. ඒ වගේම දේශපාලන වශයෙන් කොච්චර නැහැ කිව්වත් දේශපාලන බෙදීම් සහිතව තමයි මේ 5000 දුන්නේ. ඉතින් අපි ආණ්ඩුවට කියන්නේ විශේෂයෙන්ම නැවත වතාවක් මේ රුපියල් 5000 මැයි මාසෙට අදාළව දෙනවනම් ඒ දෙන 5000 දේශපාලන 5000ක් කරන්න එපා. ඒ වගේම ලැබිය යුතු හැම දිනාටම සාධාරණව ලැබෙන ක්‍රමයක් හදන්න ඕන. ඒ නිසා ඒ වගේම රජයේ නිලධාරීන් මේක බෙදන්න මැදිහත් වෙච්ච ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් අපහසුතාවයටපත් කරන්න එපා. මේක කොට්ටාසේ පොහොට්ටුවේ മന്ത്രിවරයාගේ බූදලෙන් ගෙදරින් ගියාලා දෙන දෙයක් හැටියට පත් කරන්න එපා. එහෙම නොවන ක්‍රමවේදය මොකක්ද කියලා. මේ රුපියල් 5000 දෙන මැයි මාසෙට දෙන පැහැදිලි නිර්ණායක යාන්ත්‍රණය ක්‍රමවේදය මොකක්ද කියලා දැනගැනීමේ අයිතියක් අපි කාටත් තියෙනවා.
විශේෂයෙන්ම මේ ප්‍රතිලාභීන්ට අසාධාරණයක් නොවන විදියට ඒ ලබා දීමේ වගකීමක් ආණ්ඩුවට තියෙනවා. ඒ නිසා නැවත වතාවක් අපිට පේන දේ තමයි ආණ්ඩුව කලින් 5000 දෙනකොටත් ඒ මොහොතේ ඡන්ද ගන්න පුළුවන් අය ගැන තමයි තෝර ගියේ. ඒක පොදු වැඩපිළිවෙලක් තිබුණා. ඒක නිසා අද ගේන චක්‍රලේඛය හෙට වෙනස් කළා. හෙට එන චක්‍රලේඛය අනිද්ද වෙනස් කළා. උදේ ගහන චක්‍රලේඛය හවස වෙනස් කරා. ඒ නිසා නිලධාරීන්ට අපහසුතාවයටපත් වුණා. මේක විශාල ව්‍යාකූල මට්ටමකටපත් වුණා. කොයිඩ් මර්ධනයේට පරතරය තියාගන්න කිව්වට 5000 බෙදෙන තැන්වල පරතරය තිබුණේ නැහැ. ඉතින් අපි කියන්නේ මේ රුපියල් 5000 මැයි මාසෙට ලබා දිය යුතුයි. ඇත්තටම 5000 ප්‍රමාණවත් නැහැ. මේකත් ප්‍රමාණවත් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් මේ වෙලාවේ හැටියට මේකත් මිනිස්සුන්ට සහනයක්. ඒක ලබා දෙන පැහැදිලි යාන්ත්‍රණය මොකක්ද කියලා ආණ්ඩුව කියන්න ඕන. මේ 5000ට අදාළවම දැන් ආණ්ඩුවේ ලොකුම තර්කයක් තමයි දෙන්න සල්ලි නැහැ කියලා. දැන් අපිට පේනවා විදේශ ආධාර ගැනත් දැන් නැති පැත්තට තමයි කතාව හැදිලා තියෙන්නේ. හදමින් යන්නේ. සල්ලි නැහැ කියලා කියනවා. සල්ලි නැති එකට හොඳ උත්තරයක් තියෙනවා. එක උත්තරයක් මේක. එකක් මම කිව්වේ අර කලින් ඉන්ධන සහන ආධාරය වෙන අරමුදලකට එකතු කරන්නේ නැතුව මෙවැනි දෙයකට යොදව ගන්න පුළුවන්කම තියෙන ඕන ආණ්ඩුවට. ඉන්ධන වලින් ලැබෙන ප්‍රතිලාභය දෙක තමයි දැන් ආණ්ඩුව මැතිවරණයට අදාළව රජයේ ඇමතිවරුන්ට නිල නිවාස සහ වාහන පාවිච්චි කරන්න තාම ඉඩ දීලා තියෙනවා. මම දැක්කා පහුගිය දවස්වල මාධ්‍යවල යම් ප්‍රමාණයකට මේ නිල නිවාස ගැන සාකච්ඡාවක් මතුවුණා. නමුත් ඊට වඩා බරපතලයි ආණ්ඩුවේ ඇමතිවරුන්ට ව්‍යවස්ථානුකූලව මැතිවරණ නීතියට අනුව වාහන පාවිච්චි කරන්න බැරි අය අදටත් තවමත් නිල වාහන පාවිච්චි කරමින් ඉන්නවා. විශේෂයෙන්ම මැතිවරණ කොමසාරිස්තුමා අපි දැක්ක පහුගිය දවස්වල ඉතා පැහැදිලිව කිව්වා කැබිනට් මණ්ඩලය කියලා කියන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් අමාත්‍යවරු පමණයි කියලා. නමුත් එහෙම නිශ්චිත කළම මැතිවරණ කොමසාරිස්තුමා කියලා තියෙද්දි පහුගිය මාර්තු මාසේ 6 වෙනිදා අමාත්‍ය මණ්ඩල චක්‍රලේඛයක් ඉදිරිපත් කරනවා, සංදේශයක් ඉදිරිපත් කරනවා අග්‍රාමාත්‍යවරයා විසින්. මේ තියෙන්නේ අමාත්‍ය මණ්ඩල සංදේශේ. මේ අමාත්‍ය මණ්ඩල සංදේශේ යෝජනාව ඉතා පැහැදිලි ලෙස තියෙනවා. අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ කතානායකවරයා, කැබිනට් අමාත්‍යවරුන්, විපක්ෂ නායකවරයා, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ඒහා සමාන තනතුරක් දරන තැනැත්තන් විසින් Taman දැනට දරනු ලබන තනතුරට හිමි වරප්‍රසාදයක් ලෙස හෝ කලින් දරූ තනතුර අනුව හිමි වන වරප්‍රසාදයක් ලෙස හෝ රජය විසින් Taman වෙත ලබා දී ඇති නිල වාහන, නිල නිවාස 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී සිය දේශපාලන පක්ෂය අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා භාවිතා කරන්නේ නම් පාත් සඳහන් කොන්දේසි වලට අදාළව නිල වාහන හා නිල නිවාස භාවිතා කිරීම සුදුසු බවට යෝජනා කරමි කියලා. මේක ඊටාම් බරපතල විදියට මැතිවරණ නීති රීති උල්ලංඝනය කරපු චක්‍රලේ සංදේශයක්. අමාත්‍ය මණ්ඩල සංදේශයක් අග්‍රාමාත්‍යවරයා විසින්ම තමයි අත්සන් කළ ඉදිරිපත් කරන්නේ. මොකද මේකේ සඳහන් කරනවා අර මැතිවරණ කොමසාරිස්තුමා කියන සීමාවට එහා ගිහිල්ලා රාජ්‍ය ඇමතිවරුන්ටත් මේ වරප්‍රසාද හිමි කියලා. අපි දන්න තරමට රාජ්‍ය ඇමතිවරු කියන්නේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයෝ නෙමෙයි. දැන් පහුගිය ආණ්ඩුවේ දැන් මේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරු ඉන්න 40ක් විතර. මේ රාජ්‍ය ඇමතිවරු මැතිවරණයේ අපේක්ෂකයෝ. ඒ රාජ්‍ය ඇමතිවරුන්ට කිසිම ආකාරයෙන් නිල නිවාසෝ, නිල වාහන මැතිවරණයේ තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කරන්න, මැතිවරණ අපේක්ෂකෙක් හිටියට කටයුතු කරන්න, තමන්ගේ පක්ෂ ප්‍රවර්ධනය කරන්න පාවිච්චි කරන්න බෑ. දැන් මෙතන යෝජනාව තියෙන්නේ ඒක නෙමෙයි. යෝජනාව තියෙන්නේ කැබිනට් මණ්ඩලය අනුමත කළ තියෙන මාර්තු 26 වෙනිදා මේ යෝජනාව. මේ සංදේශය පිළිගෙන යෝජනාව තියෙන්නේ පාවිච්චි කරන වාහනයකින් රුපියල් ලක්ෂයක් ගාස්තුවක් කැබිනට් අමාත්‍යාංශයට ගෙවන්න කියලා අදාළ ඇමතිවරයෙක්. ඒ කියන්නේ මැතිවරණයට වාහනේ පාවිච්චි කරන්න පුළුවන් රුපියල් ලක්ෂයක ගාස්තුවක් ගෙවන්න තියෙනවා. නිල නිවාසය පාවිච්චි කරන්න පුළුවන් නිල නිවාසයටත් ගාස්තුවක් ගෙවන්න තියෙනවා. ඒක තමයි තියෙන යෝජනාව. රුපියල් ලක්ෂයක මාසික ගාස්තුවක්. තමන්ගේ පක්ෂ ප්‍රවර්ධනය කරන්න, අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කරන්න වාහනේ පාවිච්චි කරනවා ලක්ෂයක් ගෙවන්න තියෙන මාසික ගාස්තුවක්. එතකොට ඒ ලක්ෂය ගෙවන්න තියෙන්නේ හැබැයි වාහනේට ඇමතිවරයෙක් හැටියට වාහනේ පාවිච්චි කරන්න ලැබෙන සියලු වරප්‍රසාද ඉන්ධන දීමනාව සහිතව ඒව ලබාගෙන.
රාජ්‍ය ඇමතිවරයෙක් නම් සාමාන්‍යයෙන් රාජ්‍ය ඇමතිවරේ ඉන්ධන දීමනාව ඔක්කොම ටික ගන්න 2,50,000කට ආසන්න ප්‍රමාණයක්. ආණ්ඩුවෙන් 2,40,000ක් හරි 2,50,000ක් හරි අරගෙන ඒකෙන් ලක්ෂයක් ගෙවනවා. තමන්ට ඡන්දෙට වාහනේ පාවිච්චි කරනවා. රාජ්‍ය ඇමතිවරුන්ට වාහන පාවිච්චි කරන්න අයිතියකුත් නැහැ. ඔවුන් සාමාන්‍ය පුරවැසියෝ. අපි වගේම අපේක්ෂකයෝ. හැබැයි යාට ආණ්ඩුවේ අමාත්‍යාංශ වාහනේ පාවිච්චි කරන්න පුළුවන්. වාහනේට ආණ්ඩුවෙන් තෙල් ගහනවා. තෙල් ගහලා ඒ ලැබෙන ඉන්ධන දීමනාව ලබා ගන්නවා. ඒක 2 ලක්ෂයකට වැඩි ගාණක් හම්බ වෙනවා. ඒකෙන් ලක්ෂයක් ගෙවනවා. එතකොට ආණ්ඩුවේ සල්ලිම ආණ්ඩුවට ගෙවලා තියෙන්නේ අන්තිමට. සමහර ඇමතිවරු ඉන්නෝ එක්කෙනා එක වාහනේ වෙනුවට වාහන 7-8 පාවිච්චි කරනවා. එන්න එක වෙලාවකට එක වාහනේ වුණාට ඔවුන් අමාත්‍යාංශ වාහන බාර දීලා නැහැ. මම මේ කියන්නේ කැබිනට් ඇමතිවරු නෙමෙයි රාජ්‍ය ඇමතිවරු. ඔවුන්ට මැතිවරණ නීතිය අනුව වාහන පාවිච්චි කරන්න බලයක් නැහැ. අපි හිතමු එක්කෙනෙක් එක වාහනයක් පාවිච්චි කරනවා කියලා. එහෙම කරන්නේ නැහැ. එක්කෙනෙක් එක වාහනයක් පාවිච්චි කරත් ආසන්න වශයෙන් අර ලක්ෂය ගෙවලත් තව 1,40,000ක් පමණ ඉතුරු කරන්න පුළුවන්. මුළු වරප්‍රසාද දැනටත් උන් ලබනවා 2,40,000. ඒ වරප්‍රසාද නැති කරොත් රාජ්‍ය ඇමතිවරුන්ට වාහන අයිති නැහැ කියලා ආණ්ඩුව තීරණය කරොත් රුපියල් 5,000 ඒවා එක වාහනයකින් ගෙවන්න පුළුවන් පවුල් 48කට. ඇමතිවරු 40ක් විතර මේ විදියට නීති විරෝධී විදියට මැතිවරණ නීතියට පටහැනිව මේ වාහන පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් ඒ වාහන ටිකට ගෙවන ඉන්ධන දීමනාවල් නතර කරෝතින් ඒ වාහනේ ආණ්ඩුවට ගත්තොත් අමාත්‍යාංශයට ගත්තොත් ආණ්ඩුවට පුළුවන් පවුල් 4,900කට රුපියල් 5,000 ගන්න දෙන්න. මං කියන්නේ එතකොට ආණ්ඩුවට සල්ලි නැති ප්‍රශ්නේ මේ තියෙන්නේ. ආණ්ඩුව Tamanට ඕන වැඩේ කරගන්නවා. ඒකට චක්‍රලේඛ ගහනවා, කැබිනට් පත්‍රිකා දානවා, ඒවා අනුමත කරගන්න ජනතාව දන්නෙත් නැහැ. අපි අහන මේ රටේ ජනතාවගෙන් ඕගොල්ලෝ කවුරුත් දන්නවද දැන් මේ මාර්තු 26 වෙනිදා තමන්ගේ පක්ෂ ප්‍රවර්ධනය කරන්න, තමන්ගේ අපේක්ෂකත්ව ප්‍රවර්ධනය කරන්න රාජ්‍ය ඇමතිවරුන්ටත් නිල නිවාස නිල වාහන තියාගෙන ඉන්න පුළුවන්. ඒකට අදාළ වරප්‍රසාද ඔක්කොම තාම පාවිච්චි ගන්න පුළුවන් කියලා කැබිනට් මණ්ඩලයේ පත්‍රිකාවක් අනුමත කරගත්තා කියලා. යෝජනාවක් සම්මත කරගත්තා කියලා. ඒවා මේ රටේ මාධ්‍ය වල පෙන්නනවාද? මේක තමයි ඇත්ත தත්ත්වය. ආණ්ඩුව සල්ලි රුපියල් 5,000 දෙනකොට දෙන්නේ ඇඟෙන් ඇටයක් ගලවලා දෙනවා වගේ. ඒක හරි අමාරුයි. ඉන්ධන සහන ආධාරය ජනතාවට දෙන්න වෙනුවට ඒකට තියෙන මිල පාලනයත් ඉවත් කරනවා. ඒවා වෙනම අරමුදල් වලට එකතු කර ගන්නවා. ඒ අරමුදල් වලට එකතු කර ගන්න සල්ලි තමයි මෙන්න මේ විදියට නාස්ති වෙන්නේ. ඉතින් ඊටාම් පැහැදිලි. අපි අහනවා මේක වහාම අවලංගු කරන්න. මැතිවරණ කොමසාරිස්තුමා මේ පිළිබඳ පියවරක් ගන්න ඕන. රාජ්‍ය ඇමතිවරුත් කැබිනට් ඇමතිවරු මට්ටමේම තවමත් මොකද සමහර ඇමතිවරු මාර්තු මාසෙ ඉඳලා මේ ලක්ෂයක් ගෙවලත් නැහැ. මේ වාහන බාර දීලත් නැහැ. අමාත්‍යාංශ වලින් ලැබෙන බරප්‍රසාද පාවිච්චි කරමින් ඉන්නවා. ඒ නිසා මේක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. එක්කොටම වඩා ආණ්ඩුව පෙන්නන මහ ලොකු සදාචාරය අමුවේ නිර්වත් වීමක්. ඒක හෙලිදරව් වීමක්. ආණ්ඩුව ජනතාවට පෙන්වන්නේ එකක් ආණ්ඩුවේ අමාරුකම නැතිකම සල්ලි නැතිකම ඩොලරයක්වත් ඇවිල්ලා නැහැ කියලා. ඒගොල්ලන්ට මේක කරගෙන යන්න බොහොම අමාරුවෙන් මේක කරගෙන යන්නේ කියලා. ආණ්ඩුව මහා කැපකිරීමක් කරනවා මේකෙදි කියලා. ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කැබිනට් මණ්ඩලයේ අගමැතිතුමා නැත්තම් මේක කරන්න හම්බෙන්නේ නැහැ කියලා පෙන්නනවා. නමුත් ඒගොල්ලෝගේ මුකුත් අඩු කරගන්න නැහැ. ඒගොල්ලෝගේ මුකුත් පැත්තකින් තියලා නෙමෙයි වරප්‍රසාද ලබණය පැත්තකින් තියලා නෙමෙයි අඩුතරමේ රාජ්‍ය ඇමතිවරු පවා Tamanට අයිති නැති දේවල් පරිහරණය කරමින් තමයි ජනතාවටගේ දේවල් කප්පාදු කරමින් ඉන්නේ. ජනතාවට ලැබෙන තියෙන සැමන් පරිප්පු ටිකේ සහනාධාරී පවා කප්පාදු කරන්නේ මේ තරම් දැවැන්ත වරප්‍රසාද මේ අය භුක්ති විඳින ගමන්. ඒක තමයි අපට අවධාරණය කරන්න තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් මේ වගේම තමයි දැන් මේ නිරෝධායනයේ මිනිස්සු යවන එකත් එහෙමයි. නිරෝධායනයේට මිනිස්සු යවනකොට ජනතාව යවනකොට එකම රෝගීන් එකම ලෙඩේ එකම කොරෝනාව. හැබැයි කන්ද කාඩු වලට මඩ කලපුවට යන්නේ එක ජනතාවක්. වස්කඩුවේ තියෙන සුපිරි හෝටල් වලට යන්නේ තව ජනතාවක්. එකම ලෙඩේට අදාළ. දැන් බණ්ඩාරනායකපුර කෝට්ටේ බණ්ඩාරනායකපුරෙන්
හඳුනා ගන්න රෝගියව සැක කරන කෙනාව එයා රෝගියෙක් නෙමෙයි ඒ ගම්මානෙම කට්ටිය එක බස් එකේ නගලා කන්ද කාඩු වලට යවනවා. දවසක් යනවා යන්න. යනකොට බස් එක ඇතුළේදීමත් මේ රෝගේ එක්කෙනෙකුට හැදිලා තිබ්බනම් අනිත් අයට බව වෙන්න පුළුවන්. හැබැයි එහෙම තියනකොට දැන් මේ කෝට්ටේ බණ්ඩාරනායකපුර මෙහා පැත්තේ රාජගිරියේ තියෙන ආයුර්වේදයේ අමාත්‍යාංශයට අයිති තට්ටු 8ක තාම විවෘත නොකරපු රෝහල් ගොඩනැගිල්ල අර ඒ ජනතාවට නැතුව වෙන පිරිසකට ගන්න ලෑස්ති කරමින් තියෙනවා. එහෙම නැත්නම් කොළඹ කට්ටියට යන්න අයිතියක් නැහැ බේරු වලට බස් කඩුවට හෝටලයකට. ඒක තියෙන සල්ලි තියන අයට. එයිනා මේ දැන් සහන දෙන්නෙත් ඇති හැකි නැති බැරි දෙපැත්තට බෙදලා. නිරෝධායනට යවන්නෙත් සල්ලි තියන අයට එක විදියකට නැති බැරි කෙනාට තව විදියකට. දැන් නැති බැරි කෙනාට රෝගයේ වසංගතේ බෝ වෙලා මලාට කමක් නැහැ කියන පදනම තමයි දැන් මේ ආණ්ඩුව තෝරගෙන තියෙන ක්‍රමය. සල්ලි තියන බලයේ තියන ඇති හැකි අය පරිස්සම් වෙන්න පුළුවන් ඕන අය ඒගොල්ලෝ පරිස්සම් වෙන එක වරප්‍රසාදයක් සහිතව නිරෝධායනට ලක් කරනවා. ඒ අයට දවසට රුපියල් 7000 ගාණක් වියදම් කරලා ඉන්න පුළුවන් කෙනාට ඒ විදියට නිරෝධායනය වෙන්න ඉඩ හදලා තියෙනවා. බැරි කෙනාව එක විදියකට ගිහිල්ලා දානවා. මේක තමයි තාත්. ඉතින් මෙතනදී ඉතා පැහැදිලිව අපි දකිනවා ආණ්ඩුව සහන දෙනකොටත් ජනතාවට නොසලකන ක්‍රමවේදකින් තමයි මේ කටයුතු කරමින් ඉන්නේ. ආර්ථික සහනෙදිත් ඒක එහෙමයි. ඊළඟට දැන් ව්‍යවස්ථාවට අදාළව පැන නැගිච්ච ගැටලු ගණනාවක් පහුගිය දවස්වල සාකච්ඡාවට ලක් වුණා. මේකේ තව බරපතල කාරණාවක් තියෙනවා ආණ්ඩුව හංගපු දෙයක් අපි අද ඉල්දරව් කරනවා. ජනතාව දැනගන්න ඕන නිසා. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා පහුගිය දවස්වල සාකච්ඡා වුණා අයවැයක් සම්මත නොවෙච්ච නිසා මේ ආණ්ඩුවේ ජනාධිපතිවරණ තියපුච්ච වෙලාවේදී පහුගිය ආණ්ඩුව අයවැයක් පාර්ලිමේන්තුවේ සම්මත කරේ නැහැ නොවැම්බර් මාසේ. ඒ වෙනුවට ඔක්තෝබර් මාසයේ 23 වෙනිදා අතුරු සම්මත ගිණුමක් තමයි සම්මත වුණේ. ඒ අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන් කරා පළවෙනි කාර්තුවට 2020 අප්‍රේල් මාසේ 30න් ඒක අවසන් වුණා. තර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගිය අවුරුද්දේ අයවැයක් සම්මත කරේ නැහැ. අයවැයක් වෙනුවට 2020 අවුරුද්දේ පළවෙනි කාර්තුවට මුදල් වියදම් කිරීමට අතුරු සම්මත ගිණුමක් තමයි සම්මත වුණේ. ඒක අප්‍රේල් 30න් අවසන් වුණා. මාර්තු මාසයේ දෙවනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. නැවත පාර්ලිමේන්තුව රැස්ුනේ නැහැ. හැබැයි එහෙම තියෙද්දි දැන් පාර්ලිමේන්තුව විසිරුවා හැරියට පස්සේ 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය වගකීම් පනත යටතේ නිල වශයෙන් ආණ්ඩුව සාමාන්‍යයෙන් මැතිවරණයකට පාර්ලිමේන්තුව විසිරුවා හැරලා සති 3ක් ඇතුළත රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳව ජනතාවට වාර්තාවක් ප්‍රසිද්ධපත් කරන්න ඕන. මේ ආණ්ඩුවේ වාර්තාව පහුගිය මාර්තු 23 වෙනිදා මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පළ කරා. ඒ වාර්තාවට මහින්ද රාජපක්ෂ මහත්තයා අත්සන් කළා තියෙනවා මුදල් ඇමතිවරයා හැටියට. මේ තියෙන්නේ ඔබ දකින්නෙත් ඒ වාර්තාව. ඒ වාර්තාවේ තියෙන්නේ pre-election budgetary position report issued under section 16 of the Fiscal Management Act number 3 of 2003. මේ වාර්තාවට මේ වාර්තාවේ වැදගත් කාරණාවක් තියෙනවා. බොහෝ ආර්ථික කාරණා තියෙන අතරේ 12 වෙනි පිටුවේ මේ වාර්තාවේ සඳහන් කරනවා තවත් අතුරු සම්මත ගිණුමක් ගැන. ආණ්ඩුව මුදල් වෙන් කරපු අතුරු සම්මත ගිණුමක් ගැන vote on account March May 2020. මාර්තු සහ මැයි කාල මාසවලට මාර්තු අප්‍රේල් මැයි මේ කාලවලට අතුරු සම්මත ගිණුමක් ගැන. මේක ඉතා පැහැදිලිව කියන දේ තමයි ජනාධිපතිවරයා විසින් මාර්තු 2 වෙනිදා ඒ අදාළ ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුව විසිරුවලා තියෙනවා. එහෙම විසිරුවලා තියෙද්දී ව්‍යවස්ථාවේ 153 වගන්තිය යටතේ ජනාධිපතිවරයා අතුරු සම්මත ගිණුමක් මාස 3කට මාර්තු 6 වෙනිදා සිට බලපවත්වන පරිදි සකස් කරලා තියෙනවා කියලා. හැබැයි මාර්තු 6 වෙනිදා කියන්නේ ලංකාවේ පාර්ලිමේන්තුව විසිරුවලා තිබිච්ච දවසක්. මාර්තු 6 වෙනිදා පාර්ලිමේන්තුවක් රැස්ුනේ නැහැ. මාර්තු 2 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුවලා තියෙන්නේ. මෙතන මේ වාර්තාවට අනුව තවත් බිලියන 1229කට කෝටි 1,22,900කට මුදල් අනුමත කර ගැනීමක් කළා තියෙනවා. අපි අහන්න කැමති කොහොමද එහෙම කරේ?
පාර්ලිමේන්තුව විසිරුවා අතුරු සම්මත ගිණුම කියන්නේම vote on account මේ ගිණුමට ඡන්ද විමසන්න ඕන. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මේ 2020 අවුරුද්දට අදාළව සම්මත කරලා තියෙන්නේ එක අතුරු සම්මත ගිණුමයි. ඒක ජනාධිපතිවරණ නිසා අයවැය පැවතිච්ච නැති නිසා ගිය අවුරුද්දේ සම්මත කරේ. ඒ ඇරෙන්න වෙන අතුරු සම්මත ගිණුමක් නැහැ. එතකොට මේ මුදල් අමාත්‍යාංශයේම දැන් මේ ඉදිරිපත් කරලා තියෙන වාර්තාවේ ප්‍රසිද්ධ කරන අතුරු සම්මත ගිණුම කවුද හැදුවේ? කවුද සම්මත කරේ? vote on account ගිණුමට ඡන්ද විමසන්න. අතුරු සම්මත ගිණුමක් ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න කිසි කෙනෙකුට බෑ. ඒක සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධී. නීති විරෝධී. ඉතින් අපි දැනගන්න කැමතියි දැන් රටේ ජනතාව දැනගන්න ඕන ඔක්තෝබර් මාසේ පාර්ලිමේන්තුව විසිරවන්න කලින් සම්මත කරපු අතුරු සම්මත ගිණුම ඇරෙන්න මේ මුදල් අමාත්‍යාංශයේ වාර්තාවේ ඉදිරිපත් කරලා තියෙන අතුරු සම්මත ගිණුමෙන් රුපියල් කෝටි 1,22,000ක් අනුමත කරලා තියෙනවා නම් මේක ඉතා පැහැදිලි මේක ඊළඟ පිටුවේ 13 වෙනි පිටුවේ තියෙනවා ඒකේ ආදායම වියදම ආදායම බිලියන 420යි වියදම බිලියන 1229යි ආදී වශයෙන් කවුද මේක සම්මත කරේ? ආණ්ඩුවට මෙහෙම තනි පුජ්‍යලයකට පුළුවන් අතුරු සම්මත ගිණුමක් හදාගන්න. පාර්ලිමේන්තුව විසිරවපු දිනයක් කොහොමද මේකේ දාන්නේ අතුරු සම්මත ගිණුමක් සම්මත වෙච්ච දිනයක් කියලා? මාර්තු 2 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුවේ කියලා අපි කවුරුත් දන්නවා. මාර්තු 6 වෙනිදා අපේ රටේ පාර්ලිමේන්තුව රැස්ුන්නේ නැහැ. ඉතින් මේ මාර්තු 6 වෙනිදා ඉඳලා බලපවතර පරිදි පාර්ලිමේන්තුව අතුරු සම්මත ගිණුමක් නැහැ. ඊළඟට මේකට තියෙන මේක භයානකම දේ තමයි මේකේ උපුටා දක්වන්නේ මේ වාර්තාවේ මේක නිල ලේඛනයක්. මේක බුදල් ඇමතිවරයා අත්සන් කළා තියෙනවා. මේක අවසානයේ අත්සන යොදලා තියෙන මේ වාර්තාවේ වගකීම තියෙන්නේ මේ තියෙන මුදල් අමාත්‍යතුමාගේ අත්සන. මුදල් ඇමතිවරයා අත්සන් කරපු වාර්තාවක් මේක. ඒතර මේක කියන්නේ ව්‍යවස්ථාවේ 153 වගන්තිය තමයි පාවිච්චි කරලා තියෙන්නේ කියලා. හැබැයි 153 වගන්තිය තියෙන මේ ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව ඒක තමයි දැන් මේ විවාදෙට ලක් වෙලා තියෙන කාරණේ. යම්කිසි වර්ෂයක විසර්ජන පනත් කෙඩුම්පත නීතිය බවට පත්වීමට පෙර, ඒ කියන්නේ අයවැය පාස් කළ නැත්නම් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරින ලැබුව අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉක්ුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා මුදලක් අවශ්‍ය වේයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදල නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත්තේ. ඒ ජනාධිපතිතුමාට බලය තියෙන්නේ මේ වගේ අතුරු සම්මත ගිණුමක් හදාගන්න නෙමෙයි. පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඕන මේක අනිවාර්යෙන්. මේ කියන්නේ 153 කියන්නේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින ඉඳලා. ඒ කියන්නේ ජූනි මාසේ ඡන්දේ තියෙනවා නම් ජූනි මාසෙන් පස්සේ පාර්ලිමේන්තුව රැස් වෙන දවස් ඉඳලා ඉදිරි අයවැය සම්මත කරගන්නකම්. ඉතින් පාර්ලිමේන්තුව රැස් වුණ ගමන් අයවැය සම්මත කරන්න බෑ. අලුත් ආණ්ඩුව අලුත් පාර්ලිමේන්තුව අයවැයක් ගේන්න ඕන. අන්නේ පාර්ලිමේන්තුව අයවැය සම්මත කරගන්නකම් මාස 3කට සල්ලි වියදම් කරන්න පුළුවන් බලයක් ඒකාබද්ධ අරමුදලෙන් ජනාධිපතිවරයාට තියෙනවා කියලා. හැබැයි මේ කරලා තියෙන්නේ මොකද්ද? ඒ 153 වගන්තිය පාවිච්චි කරලා මැතිවරණයට පාර්ලිමේන්තුව විසිරුව දවසෙන් දවස් කිහිපයකට පස්සේ දවස් 4කට පස්සේ මාර්තු 6 වෙනිදා ඉඳලා කෝටි 1,22,900ක අතුරු සම්මත ගිණුමක් හදාගෙන තියෙනවා. ඉතින් දැන් මේවට වග කියන්න ඕන. මේ රටේ ජනතාව දැනගන්න ඕන. ඔබට මේක බලා ගන්න ඕන නම් මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ දැනටත් මේ වාර්තාව තියෙනවා. නිල වාර්තාවක් හැටියට මේක සාමාන්‍යයෙන් මැතිවරණයකට පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සේ රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳව ජනාධිපති මුදල් අමාත්‍යවරයා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් රටේ ජනතාවට ප්‍රසිද්ධ කරන්න ඕන ලේඛනයක්. මේක 2003 පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච රාජ්‍ය මූල්‍ය වගකීම් පනත යටතේ නිල ව්‍යවස්ථාපිත අයිතියක් තියෙනවා ජනතාවට දැනගන්න මැතිවරණයට කලින් රටේ මූල්‍ය තත්ත්වය මොකක්ද කියලා. අන්නේ ලේඛනය තමයි මේ සඳහන් කරන රටේ ජනතාව මෙතෙක් දන්නේ නැති පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච නැති පාර්ලිමේන්තුව විසිරුවා හැරි තිබිච්ච දවසක සම්මත කරගත්තා යයි සඳහන් කරන අතුරු සම්මත ගිණුමක් ගැන මුදල් වෙන් කර ගැනීමක් ගැන රටේ වියදම් කිරීමට මුදල් වෙන් කර ගැනීමක් ගැන මේ තියෙන්නේ. ඉතින් මේක සාධාරණීකරණය කරන කෙනෙක් ඕනනම් කියයි ආණ්ඩුවට එහෙම අයිතියක් තියෙනවා. සල්ලි වියදම් කරන්න පුළුවන්කම තියෙනවා. සල්ලි වියදම් කරන්න ඕන.
වියදම් කරන්නේ නැත්නම් රට පවත්වාගෙන යන්නේ කොහොමද? ඒවා විහිළු තර්ක. රටක ව්‍යවස්ථාපිත බලය තියෙනවා මටවත් ජනාධිපතිවරයාටවත් කාටවත් හිතු හැටියට මුදල් වියදම් කරන්න ගිණුම් හදාගන්න බෑ. භාණ්ඩාගාරය කියන්නේ කාගේවත් පෞද්ගලික දේපලක් නෙමෙයි. පෞද්ගලික බූදලයක් නෙමෙයි. කාගේවත් අයිතියක් නෙමෙයි. එහෙමනම් අපේ රටේ හැම ජනතාවට පුළුවන්කම තියෙන්න ඕන ගිහිල්ලා ඉන්ධන සානදාරේ භාණ්ඩාගාරයෙන් අරගෙන එන්න. නැත්නම් සල්ලි ටිකක් ඉල්ලගෙන එන්න. ඒ අයිතිය කාටවත් එහෙමනම් තියෙන්න ඕන. එහෙම බෑ. ඒක ව්‍යවස්ථාපිත ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා තමයි ආණ්ඩුව මුදල් වියදම් කරන්න බලයක් නැතුව අද තමන්ගේ හිතුමතේ ඒකාධිපති ස්වරූපයකින් මුදල් වියදම් කිරීමේ බලයත් තමන් අතර අරගෙන තියෙන විතරක් නෙමෙයි ඒවට අවශ්‍ය කරන ව්‍යාජ ලේඛනයන් සකස් කරමින් ඉන්නවා. ඒක තමයි බරපතලම දේ. දැන් මේක සමාජයට එයා හිතන්නේ නැතුව ඇති කවුරු හරි බලයි කියලා. එක්කෝ එහෙම ගිණුමක් දැන් අපිට කියන්න ඕන රටේ ජනතාවට කියන්න ඕන මුදල් අමාත්‍යාංශය මුදල් ඇමතිවරයා අමාත්‍යාංශ නිලධාරී මේ අතුරු සම්මත ගිණුමක් සකස් කරයි කියලා මේ වාර්තාවේ තියෙන දේ ඇත්තද නැද්ද? එවැනි ගිණුමක් සකස් කරලා තියෙනවද? එවැනි මුදල් වෙන් කිරීමක් කරලා තියෙනවද? මේක වුන් මොන ආකාරයෙන්ද පිළිගන්නේ කියන එක. පාර්ලිමේන්තුවේ සම්මත කරපු නැති දෙයක් කොහොමද කරන්න කියන දේ අහන්න අයිතිය අපට තියෙනවා. ඊළඟට දැන් අපි දැක්ක පහුගිය දවසේ අගමැතිතුමා තමන්ගේ മന്ത്രി කණ්ඩායම එකතු කරා අර පාර්ලිමේන්තුව රැස් කරන ආකාරයට කලින් හිටපු മന്ത്രിවරුත් එක්ක අරලේගහ മന്ത്രിයට සෙල්ලම් පාර්ලිමේන්තුවක් රැස් කළා. ඒකෙදි ගත්ත තීරණ මොනවද? ජනතාවට ආර්ථිකයට සහන දෙන්න ගත්ත තීරණ මොනවද කියලා අපි දන්නේ නැහැ. රටේ ජනතාව දන්නේත් නැහැ. හැබැයි අපි දැක්ක මාධ්‍යවල ප්‍රසිද්ධපත් කරා. ඒකෙදි එයාට කියා ගන්න ඕනකම තිබුණ එකම දේ හැටියට තිබුණේ විදේශ ආධාර වලින් විදේශ රටවල් වලින් සල්ලි ආවේ නැහැ කියන එක. ආණ්ඩුවේ ඇමතිවරයෙක් ගැන ප්‍රශ්නයක් අහලා අගමැතිතුමා තමන් මුදල් ඇමතිවරයා හැටියට කටයුතු කරන බව දැන හෝ නොදැන ඒක මුදල් අමාත්‍යාංශ ලේකම්තුමෙක්ගේ ලේකම්තුමාගේ උත්තරයකට මාරු කරා. ඒකදී වුන් කියන දේ තමයි ආධාර ලැබුණේ නැහැ. අපට සල්ලි ඇවිල්ලා නැහැ කියලා. ඉතින් සල්ලි ආව කියලා කිව්වෙත් ආණ්ඩුවමනේ. දැන් අපි කවුරුයි කිව්වද සල්ලි ආව ආණ්ඩුවට කියලා? මේ ආණ්ඩුවම තමයි මේ කොරෝනා වසංගත ක්‍රියාවලිය ආරම්භ වෙන මොහොතේ මහා ලොකුවට පම්පෝරි ගැහුවේ. ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළි අරගෙන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල පිළි අරගෙන ලෝක බැංකුවෙන් මෙච්චර අනුමත කරලා තියෙනවා. යුරෝපා සංගමයෙන් මෙච්චර අනුමත කරලා තියෙනවා. මෙන්න මේ මුදල් මෙහෙම ලැබිලා තියෙනවා කියලා. රටේ ජනතාවගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ රටේ ජනතාව අද අහන්නේ ඒ ආපු සල්ලි වලට මොකද කරේ කියලා අහන්නෙත් ඒක නිසා. ඒක අපි කවුරුත් දන්නවා සල්ලි ලැබුණා නම් ලැබෙන ක්‍රමවේද මොකද්ද කියලා. අර සමහර ආණ්ඩුවේ ඇමතිවරු කියන්නේ වගේ නැව් වලින් සල්ලි ගේන්නේ නැහැ. එතකොට සල්ලි අනුමත වුණාද නැද්ද කියන එක මුලින්ම මාධ්‍ය හරහා ප්‍රචාරය කරේ ආණ්ඩුව. උදාහරණයක් ගත්තොත් ලෝක බැංකුව ඩොලර් මිලියන 128ක් අනුමත කරලා තියෙන බව. අප්‍රේල් 9 වෙනිදා ආණ්ඩුව කිව්වා යුරෝපා සංගමේ යුරෝ මිලියන 22ක් අනුමත කරලා තියෙනවා කියලා. අප්‍රේල් 12 වෙනිදා කිව්වා ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන 1.3ක් අනුමත කරලා තියෙනවා කියලා. මාර්තු 18 වෙනිදා චීනය ඩොලර් මිලියන 500ක් අනුමත කරලා තියෙනවා. ඒක තව 500කින් වැඩි කරගන්න කටයුතු කරමින් ඉන්නවා කියලා කිව්වේ ජනතාව නෙමෙයි. ආණ්ඩුවමයි. ආණ්ඩුවේ ඇමතිවරු කිව්වේ. ආණ්ඩුවේ මාධ්‍ය වලින් තමයි ප්‍රචාර කරේ. ඒ නිසා දැන් ජනතාව අහන්නේ ඒ අනුමත වෙච්ච සල්ලි වලට මොකද උනේ කියලා. ඒ අගමැතිතුමාගේ සාකච්ඡාවේදී മന്ത്രിතුමා අහපු ප්‍රශ්නටවත් හරියට උත්තර දුන්නේ නැහැ. මන්ත්‍රීතුමා ඇහුවේ ඒ සල්ලි කොච්චර ලැබිලා තියෙනවද? කොච්චර වියදම් කරලා තියෙනවද? වියදම් කරපු ප්‍රමාණයක් ගැන කිව්වේ නැහැ. එහෙමනම් ඒ ඉදිරිපත් කරන වාර්තාවක් එවෙල ඉදිරිපත් කරන්න තිබුණා. අපිට මෙන්න මෙච්චරයි දේශීය වශයෙන් ලැබිලා තියෙන්නේ. මෙච්චරයි විදේශීය වශයෙන් ලැබිලා තියෙන්නේ. මෙච්චරක් අපි වියදම් කරලා තියෙනවා. මෙන්න ඒකට කොවිඩ් වසංගතයේ උපකරණ ගන්න මෙච්චරක් වියදම් කරා. ඉදිකිරීම වලට මෙච්චරක් වියදම් කරලා තියෙනවා. තවත් යටිතල පහසුකම් හදන්න මෙච්චර වියදම් කරලා තියෙනවා. වෛද්‍ය උපකරණ වලට මෙච්චර වියදම් කරලා තියෙනවා. ආදි වශයෙන්. එහෙම දෙයක් ඉදිරිපත් කරේ නැහැ. ඒතර ආණ්ඩුවට ඕනකම තියෙන්නේ දැන් රටේ ජනතාවට පෙන්වන්න අපට සල්ලි නැහැ. අපට මොකුත් ලැබිලා නැහැ. ඒ නිසා ඕගොල්ලෝ දුක දරා ගන්න. පීඩනේ දරා ගන්න සූදානම් වෙන්න කියන එක මේ කියන්නේ. ඒක තමයි නොකිය දැන් මේ පරිසරය හදමින් ඉන්නේ. මොකද ආණ්ඩුව දන්නවා ඉදිරි කාල සීමාව ජනතාවට අදටත් වඩා අමාරුකම් වලට තව මුහුණ දෙන්න සිද්ධ වෙමින් තියෙනවා.
ව්‍යාපාර ආරම්භ වෙන්නේ නැහැ දැම්ම. කර්මාන්ත ආරම්භ කරන්න බෑ දැම්ම. ආර්ථිකයේ ජන ජීවිතය යථාර්ථයට පත් කරන්න අමාරුයි දැම්ම. ඒ නිසා දැන් අපි දන්නවා විදේශ රටවල් වලින් සල්ලිවල තියෙනවා. තානාපති කාර්යාලය හරහා සමහර රටවල් වල අපේ හිතවත් අය හරහා ආණ්ඩුවට සල්ලි එකතු කරලා දීලා තියෙනවා. ජපානයේ, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවල් වල ඔවුනුත් මේ වසංගතයට මුහුණ දෙමින් තියෙද්දි පවා ඔවුන් සල්ලි එකතු කරලා දීලා තියෙනවා. රජයේ සමහර අයගේ වැටුප් වලින් කොටස් අරගෙන තියෙනවා ආණ්ඩුව. මේ කොවිඩ් අරමුදලට. දැන් ආණ්ඩුව අවසානයේ කළ තියෙන්නේ මොකද්ද? ජනතාවගේ ජන ජීවිතයට සහන දෙන වෙනුවට එක පැත්තකින් තෙල් අරමුදලක් හදනවා රුපියල් කෝටි 20000ක තෙල් සහන ආධාරය ජනතාවට දෙන්නේ නැතුව ඉතුරු කරගන්න. අනිත් පැත්තෙන් දැන් විදේශ ආධාර හරි විදේශ ණය හරි සහන හැටියට හරි ආධාර හැටියට ලැබිච්ච දේවල් ඉදිරියේදී හොරකම් කරගැනීමේ වමනා වෙනුවෙන් වෙන්න පුළුවන්. දැන් ලැබුණ නැහැ කියන මතය තහවුරු කරන්න අවශ්‍ය මෙහෙයුමක් සකස් කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ආණ්ඩුව ජනතාවට බොරු කරමින් ඉන්නව රවට්ටමින් ඉන්නව. මේ දෙආකාරයෙන්ම. ඉතින් අපි අහන්න කැමති ආණ්ඩුව උත්තර දෙන්න ඕන මේ හදපු අතුරු සම්මත ගිණුම මොකක්ද? මේ වාර්තාවේ තියෙන ලේඛනයේ තියෙන මේ අතුරු සම්මත ගිණුමේට ආණ්ඩුවේ ප්‍රතිචාරය මොකක්ද? ආණ්ඩුව පිළිගන්නවද මේ ලේඛනය? ආණ්ඩුවේ නිල වෙබ් අඩවියේ මුදල් අමාත්‍යාංශයද පළ කරලා තියෙන්නේ. එවැනි මුදල් වෙන් කිරීමක් ආන මාර්තු 6 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වුණාද නැද්ද? කොහොමද රැස් නොවෙච්ච පාර්ලිමේන්තුවකදී මේක අනුමත වුණා කියලා මෙවැනි නිල ලේඛනයක ඇතුළත් කරේ. ඒ වගේම විදේශ ණය කොච්චර ලැබිලා තියෙනවද? ආධාර කොච්චර ලැබිලා තියෙනවද? කොපමණ ප්‍රමාණයක් මේ වෙනකොට කොවිඩ් වසංගතයේ වෙනුවෙන් රටේ ජනතාවට සෞඛ්‍ය අංශ වලට වියදම් කරලා තියෙනවද කියලා දැනගන්න කැමතියි. සා විශේෂයෙන්ම ඉතුරු ගාණ කීයද? ඉතුරු ගාණ කීයද? මොකද පහුගිය දවස්වල අපි දැක්කා පැයෙන් පැය බ්‍රේකින් නිවුස් දාලා සමහර මාධ්‍ය වලින් දේශීය වශයෙන් ආධාර ලැබුණා, අහවලා දුන්නා, මෙන්න දුන්නා, පරිත්‍යාග කළා, ජනාධිපතිතුමා හම්බෙලා දුන්නා කියලා පෙන්නපුවා තිබුණා. දැන් දේශීය ආධාර ලැබෙනවා පෙන්වන්නෙත් නැහැ. විදේශ වලින් ඩොලරයක්වත් ආවේ නැහැ කියන එක තමයි පෙන්වන්න හදන්නේ. එදා විශේෂයෙන්ම මේ අරමුදල් සම්බන්ධයෙන් රටේ ජනතාවට දැනගැනීමේ අයිතිය තියෙනවා. මූලික වශයෙන්ම ජනතාවගෙන් කප්පාදු කරන සහන කප්පාදුව වහාම නවත්තන්න ඕන ආණ්ඩුව. මොකද මේ වෙලාවේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනාන ඉන්න වගේ ජනතාවට පීඩනයටපත් වෙච්ච වෙලාවේ ඇත්තටම සහන දෙන්න ඕන වෙලාවේ සාධාරණ මිල ක්‍රමයක් හදන්න ඕන වෙලාවේ ආණ්ඩුව කරමින් ඉන්නේ ඒක අනිත් පැත්ත පෙරලා තියෙන එක. ඒ වගේම ඉන්ධන සහන ආධාරය තවදුරටත් මංකොල්ල කන්න නැතුව ඒක ජනතාවට ලබා දෙන්න ඕන. ඒ වගේම රාජ්‍ය ඇමතිවරු නිල වශයෙන් මැතිවරණ නීතියට අනුව නිල වාහන පාවිච්චි කරන අයිතියක් නැතුව තියෙද්දි ආණ්ඩුව කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරලා යෝජනා කරගන්නවා ආණ්ඩුවෙන් දෙන සියලු ඉන්ධන සහන ආධාර වලින්ම ගාස්තුවක් හැටියට රුපියල් ලක්ෂයක් ගෙවලා තව ලක්ෂයක් ඉතුරු කරගෙන මැතිවරණය කරන්න. වහාම මේ චක්‍රලේඛය මේ කැබිනට් පත්‍රිකාව මේ යෝජනාව ඉවත් කරගන්න ඕන. මැතිවරණ නීතියට අනුව ඒ කටයුත්ත කළ යුතුයි කියලා අපි මැතිවරණ කොමසාරිස්තුමාට යෝජනා කරනවා. මැතිවරණ කොමසාරිස්තුමා කියපු ප්‍රකාශය සම්පූර්ණ උල්ලංඝනය කළ තියෙනවා ආණ්ඩුව. මෙන්න මේ කාරණා ටික ගැන අවධාරණය කරන්න තමයි අද දිනේදී මේ මාධ්‍ය හමුව අපි යොදාගත්තේ. විශේෂයෙන්ම අපි නැවතත් අවධාරණය කරනවා ජනතාවට ලැබිය යුතු සහන කප්පාදුවට එරෙහිව අපි දැවැන්ත උද්ඝෝෂණයක් හඬක් නගනවා. ඒ හඬට අපි හිතනවා මේ රටේ සියලු ජනතාව සාධාරණ විදියට අහුම්කම් දෙයි කියලා. මේ පීඩාවටපත් වෙච්ච සියලු ජනතාවගෙන් යම්සෝ සහනයක් ලබා දීම මේ මොහොතේ අපි විශ්වාස කරනවා අපි කාගෙත් වගකීම හැටියට.